උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් සහ ඔවුන්ගේ දහසක් වූ අනුගාමිකයන් උතුම් වූ බුදුවදුනෙන් මහා කරුණාවෙන් යුතුව දමනය කළා වූ පින්සාර දුරුතු පුරපසළොස්වක පොහොය දිනය අතයි. ඒ වගේම බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු වූ පින්සාර දුරුතු පුරපසළොස්වක පොහොය දිනය අතයි. ඒ වගේම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට ප්‍රථම වරට වැඩම කළ පින්සාර දුරුතු පුරපසළොස්වක පොහොය දිනය අතයි. මේ උතුම් දුරුතු පුරපසළොස්වක පොහෝ දිනයේදී ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ජීවිතයේ අර්ථයක් සොයන්නට උවමනාවෙන් යුතුව කටයුතු කරන ඔබ වෙනුවෙන් ජයමග රූපවාහිනී නාලිකාව, පියෝ TV නාලිකා අංක 94, ඩයලොග් TV නාලිකා අංක 25 ඔස්සේ ඔබ වෙතට සමීප කරන දුරුතු පුරපසළොස්වක පොහෝ දින සදහම් විකාශයයි අප මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. එසේනම් අද දවසේදී අපි ඔබට ආරාධනා කරනවා බොජ්ජංග සූත්‍රයේ සති සම්පොච්චංග දේශනා ඇසුරින් අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාවන් පැවැත්වීමට නියමිතයි. එසේනම් ඔබ සියලු දෙනාම උතුම් අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වැවුඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි පූජනීය උඩතුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේ ඊටමත් নমස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් ධර්මානුශාසනාව ලොව පුරා විසුරුවා හැරීම සඳහා කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කර තිබෙන්නේ BH සිරිසේන පියාණන්ගේ සහ IW සුවිනීතා මෑණියන්ගේ දියණිය විසින්. එසේනම් අද දවසේදී මේ උතුම් දුරුතු පුරපසළොස්වක පොහෝ දිනයේදී ඔබ සැම අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් උතුම් ධර්මානුශාසනාව පැවැත්වීමට අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මෙලෙසින් අවකාශය විවර කරනවා. අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම. හැමෝම අදත් හිමිදිරි උදෑසන සූදානම් වෙලා ඉන්නේ මේ පොහොය දිනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න වෙනදට වැඩිය බොහෝම ශ්‍රද්ධා සම්පන්න හිතකින් පහන් වූ සිතකින් සුදෝසුදු ඇඳුමෙන් සැරසිලා මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් අද දවස පුරාවටම ධර්මයෙන් පෝෂණය වීමේ අදහසින් තමයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ අද දවසේ මේ සියලු කටයුතු සම්පාදනය කර ගැනීම සඳහා. හැම කෙනෙක්ම කල්පනා කර ගන්න ඕනේ ඉතාමත්ම දැඩි විනයක් පවත්ව ගන්න. ඒ වගේම මේ සිද්ධ කරන හැම දෙයක්ම ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කරන්න. සීලයක් රකින්න හැම වෙලාවකම, භාවනාවක් කරන හැම වෙලාවකම, කුසලයක් වඩන හැම වෙලාවකම තමන්ගේ පැත්තෙන් තමන්ට ලැබෙන ලොකු ලාභයක් තියෙනවා. ඒ ලැබෙන ලාභය තමයි නිර්වාණයට අවශ්‍ය කරන, නිවන් දකින්න අවශ්‍ය කරන, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයක් වැඩෙනවා. ඒ වගේම නිර්වාණ ප්‍රතිවේදයට බාධා කරන ධර්මයන් දුර වෙනවා. බලන්න. එක පැත්තකින් නිවන් දකින්න ඕන ධර්මයන් වැඩෙනවා සීලය රකින්නකොට, අනිත් පැත්තෙන් තමන්ගෙම තියෙන හරියට නිකන් අර විස බීජ තියෙන ශරීරයකට බෙහෙතක් වඩුනහම ඒ බෙහෙත එක පැත්තකින් ශරීරය නිරෝගී කරන අතර වාරයේ අනිත් පැත්තෙන් ඒ විස බීජ නසලා දානවා. තිබ්බට වැඩිය හොඳට ශක්තිමත් කරන අතර නසලා දානවා.
ඉතින් එවැනි වූ ධර්ම සමූහයක් තමයි සිතේ තියෙන කෙලෙස් දුරු කරන, සිතේ තියෙන කුසල් වර්ධනය කරන, නිවනට හේතු වෙන ධර්මයන් නිවන් දකීම ප්‍රත්‍යක්ෂ කරන ධර්ම සමූහයක් වර්ධනය කරන නිර්වාණයට ප්‍රතිවිරුද්ධ ඒ කියන්නේ බාධක වෙන ධර්මයන් නසන ධර්මතාවයන් තමයි බොජ්ජංග ධර්මයන් කියලා කියන්නේ. අන්නේ බොජ්ජංග ධර්මයන් පිළිබඳවයි මේ දුරුතු පොහෝ දින සිට අපි පුරා පොහොය 7ක් හරියටම වස්සාන කාලය දක්වා වස්සානය ආරම්භ කරන වස් කාලය ආරම්භ කරන පොහෝ දින දක්වා වූ කාලය තුල අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජයමග රූපවාහිනිය ඔස්සේ බෝධි අංග පිළිබඳව නිවනට අවශ්‍ය කරන අංග අවබෝධයට අවශ්‍ය කරන අංගයන් කියන බෝධි අංග පිළිබඳව තමයි මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කරුණු ඉගෙන ගැනීම සඳහා බොහෝ කරුණු තිබෙනවා. ඊ타ත්ම ප්‍රබල කරුණු තියෙනවා. ඉතින් අද දවසේ ඉඳලා මේ කරුණු පිළිබඳව ඊටාම හොඳින් හැම කෙනෙක්ම හදාරන්නට ඕනේ. හදාරලා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒක ප්‍රායෝගික එකතු කර ගැනීමක්. අනිත් එක තමයි ඥාන සම්ප්‍රයුක්තව තමන්ගේ කටයුතු කරන්නට දැන ගැනීමක් සිද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා සූදානම් වෙන්න ඒ හැම දෙයකටමත් වඩා වැඩියෙන් අත්‍යවශ්‍යම වෙන්නේ තමන්ගේ පැත්තෙන් නිවැරදි දැකීමක් ඇති කරගන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න එක. මොකද ඒකම තමයි අපිට ධර්මාවබෝධය සඳහා හේතු වෙන එකම කාරණාව. හොඳයි. උදෑසන සූදානම් වෙලා ඉන්නේ සීලය සමාදන් වෙන්න. ඉතින් සීල් සමාදන් වෙනකොට සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, වීරියෙන් යුක්තව ඒ සීලය සමාදන් වෙන්න ඕනේ. කැඩෙන්නේ නැති වෙන්නටම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. එහෙම ඒ සීලය සමාදන් වෙලා ඉන් අනතුරුව නිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ සීලය ආරක්ෂා කරනකොට ප්‍රීතිය උපදිනවා, ප්‍රමෝදය උපදිනවා. ඒ ප්‍රමෝදය පස්සද්ධිය උපදින්න හේතු වෙනවා. එතකොට ඒ පස්සද්ධිය ඒ තුලින් ලැබෙන ඒ ආස්වාද ජනක ස්වභාවය නිසා ඒ ඇති වෙන පස්සද්ධිය තමන්ගේ නිවැරදි ක්‍රියාවන් සමග චිත්ත සමාධියකට විශාල හේතුවක් වෙනවා. මේ චිත්ත සමාධිය ප්‍රඥාව දියුණු කරන්න හේතු වෙනවා. උපේක්ෂා සහගතව කටයුතු කරන්න හේතු වෙනවා. ඉතින් ඒ වගේ බොහෝ කාරණාවන් අපි සාකච්ඡා කරමු. අපේ මානසිකව අපිට අවශ්‍ය වෙන මාර්ගසිත උපද්දවන්න අවශ්‍ය වෙන අංගයන්. ඒ සියලු දේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට අදිෂ්ඨානයෙන් යුක්තව මම ජීවිතය නිවැරදි කරගන්නවාමයි, සසර සුවපත් කරගන්නවාමයි කියන අදිෂ්ඨානයෙන් යුක්තව හැම දිනෙකම ඥාන සම්ප්‍රයුක්තව, සෝමනස්ස සහගතව, අසංකාරිකව, ඒ කියන්නේ නුවණ යෙදෙන්න ඕනේ. සිල් සමාදන් වෙද්දී ඒක සන්තෝෂයෙන්ම කෙරෙන්න ඕනේ. ඒක තමන්ගේ කැමැත්තෙන් කෙරෙන්න ඕනේ, අතුලාන්ත කැමැත්තකින්. අන්න ඒ විදිහට හැම කෙනෙක්ම තිසරණ සහිත උපෝසථ අට්ටාංග සීලය සමාදන් වෙන්නටයි සූදානම් වෙන්නේ. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන හැම කෙනෙක්ම සීලය සමාදන් වෙන්නට සූදානම් වෙන්න নমස්කාරය කියන්න 3 වතාවක්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ส සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ හැමදෙනාම හිමිදිරි උදෑසන තමන්ගේ සිත හොඳින් පහදවාගෙන පහන් සිත් ඇති කරගෙන ඊ타ත්ම නිවැරදිව පිරිසිදුවම මම මේ සීලය ආරක්ෂා කරනවා පරිපූර්ණවම ආරක්ෂා කරනවා කියන දැඩි අධිෂ්ඨානයකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරගන්නවා කියන අදහසත් පෙරදරි කරගෙන හැමෝම මේ වෙලාවේ රැඳිලා ඉන්නේ මට මේ සියලු ලාභය ලැබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. මට මේ සියලු ධර්මය අපේ පින්වත්නි අපි සාකච්ඡා කරනකොට අපිට තේරේවි අපිට නොපෙනෙන දේවල්. ඒ කියලා කියන්නේ අපි මොනොහරි දෙයක් කරද්දි සාමාන්‍ය ජීවිතේ හුඟක් දේවල් පේනවා, ඇහෙනවා, දැනෙනවා. ගීතයකට අපි හිතමුකෝ සංගීතඥයෝ කීප දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක් ගායනයෙන් එක්කෙනෙක් වාදනයෙන් එක එක සංගීත භාණ්ඩ මිශ්‍ර කරගෙන සංගීත කණ්ඩයක් නිර්මාණය කරගන්නවා. හිතන්න එවැනි වැඩපිළිවෙලක් සිද්ධ කරනකොට අවසානයේ නිර්මාණය වෙන්නේ යම් කිසි ආකාරයක සංගීත නිර්මාණයක්. ඒතොර හැම එකකින්ම දායකත්වයක් ලැබෙන එකට එක එක උපකරණ වලින් කටහඬවල් වලින් එක එක විදිහට දායකත්වයක් ලැබිලා යමක් නිර්මාණය වෙනවා. ඉතින් ඒවා කනට ඇහෙන හින්දා ඒවා සකස් කරගන්න අපේ අයට පුළුවන්. ආහාරයක් හදද්දී ඒ ආහාරයට අවශ්‍ය කරන දේවල් එකතු කරලා රසයක් උපද්දවා ගන්නවා. ඒක කරගන්න අපේ පිරිසට පුළුවන්කමක් තියෙනවා. ඒක රස බල බල හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ ගැන ගොඩාක් හදාරනවා.
දන්නවා කාට හරි කියලා දෙන්න ලේසි. ඒ වගේම සිද්ධියක් අපේ මනසේ සිද්ධ වෙනවා. ඒ මනසේ සිද්ධ වෙන ඒ සිද්ධිය තමයි අපිට අවශ්‍ය කරන සිත් උපදවා ගැනීම කුසල චිත්තයන් උපදවා ගැනීම. ඉතින් කුසල සිත් උපදවා ගැනීම සඳහා අපි දන්නවා අපේ පින්නන්ත අය දැන් හොඳටම දන්නවා සිතක් උපදිනකොට ඒ සිතක් උපදින්න හේතු වෙන බව ඒ සිතත් එක්කම ඉපදිලා ඒ සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින තැනම උපදින මේ චෛතසික ධර්මයන්ගේ සමූහයක එකතුවක් කියලා. හරියට සමිතියක් හැදෙනවා වගේ සමිතියක් හැදිලා එකම කාරණාවක් කරනකොට සමිතිය කට්ටිය එකතු වෙලා ඒ කොටස ඒ කට්ටිය කරනවා වගේ. ඉතින් අන්න ඒ චෛතසික ධර්මයන් පිළිබඳව නිවැරදි විග්‍රහයක් අපිට ඕන. එතකොට ලෝකයේ අපිට පහළ කරගත හැකි, උපදවා ගත හැකි උතුම්ම සිත තමයි මාර්ගසිත කියලා කියන්නේ. මාර්ගසිත ඉපදෙනකොට හිතට පීඩාගෙන දෙන සංසාරික ජීවිතය විනාශ කරවන විශාල වැරදි හැඟීම් නැත්නම් අකුසලයන් අපෙන් දුර වෙලා යනවා. එතකොට මේ අකුසලයන් දුර වෙලා යනකොට පළවෙනි අවස්ථාවේදීම මාර්ගසිතක් පළවෙනි අවස්ථාවේ උපදිනකොට අපි දන්නවා සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන තුන් සංයෝජන ධර්මයන් අපේ තුලින් අයින් වෙන බව. ඒකත් එක්ක නැවත කවදාක්වත් අපායේ යන්නේ නැති සතර අපායට වැටෙන්නේ නැති විතරක් නෙවෙයි නියත සම්බෝධි පරායන කියලා කියන ස්ථීර වශයෙන්ම නිවන් දකින්නවා කියන සහතිකයක් ඇති වෙනවා. සහතිකයක් කවුරු ලබා දෙනව නෙවෙයි ඒ පිළිබඳව ඒ පැත්තට වැටිච්ච කෙනෙක් වෙනවා. සෝතාපන්න කෙනෙක් බවට පත් වෙනවා. ස්රෝතයට අහුවෙච්ච කෙනෙක්, ධාරාවකට අහුවෙච්ච කෙනෙක්, ගැලීමකට කොයි පැත්තකටද? අපාය පැත්තට ගැලී හිටපු කෙනා අපාය පැත්තට නැඹුරු වෙමින් හිටපු කෙනා දැන් නිවන පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා කෙටිම කාලයක් ඇතුළත නිවන් දකිනවා. උපරිමයක් වුණොත් භව 7ක් ඊට වැඩි කාලයක් එයා නිවන් දකින්න නැතුව රැඳෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ වගේ තත්ත්වයන් පිළිබඳව ඒ මානසික තත්ත්වයේ තියෙන සියුම් තැන් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ බෝධිසත්වයන් වහන්සේ විදිහට අප්‍රමාණ පාරමිතාවන් පුරලා. අපිට මේ ධර්මය ඇහිලා ඒ අනුව අපේ හිත අපේ අභ්‍යන්තරයට අභ්‍යන්තරගත කරගෙන අභ්‍යන්තරයට යොමු කරගෙන අපිට මේවා පිරික්සන්න පුළුවන්. මොකද පිරික්සන්න දත්ත තියෙන හින්දා මෙන්න මේකයි. බෝධිඅංග කියන්නේ මේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේවා, අහවල් ධර්ම කරුණු මේ දේවල් කියලා අපි දැනගත්තහම අපේ පින්නත්නි පැහැදිලිවම අපිට හැකියාවක් තියෙනවා අපේ ජීවිතය ඊටාම නිවැරදි කෝණයකින් දකින්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න ලොකු පහසුවක් තියෙනවා. සැබෑවින්ම මේ විදිහට අපි යම් ආකාරයක දැනීමක් ඇති කරගන්නවා නම් ඇතුළ අවබෝධ කරගන්න ඕන කොහොමද මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ කියලා දන්නවනම් එතකොට තියෙන්නේ නිරීක්ෂණය කරන්න විතරයි. එහෙම නැත්නම් තනියම අවබෝධ කරගන්න වෙනවා. තනියම අවබෝධ කරගන්න ගියාම ගොඩාක් පැටලෙනවා. කෝකද හරි වැරදි කියලා Taman තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නට කිසිම මූලාශ්‍රයක් නැති වෙනකොට කොයි විදිහටද මේක කරන්න කියලා ඒක ලොකු ගැටලුවක්. අන්න ඒ ගැටලුවෙන් අත මිදීම සඳහා තමයි අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ කියන දැනුම ඇති කරගෙන ඒ දැනුම අනුව ඒ කියන්නේ ඒ නුවණ ඇති කරගෙන ඒ ධර්මය ශ්‍රවණය කරලා ඒ අනුව නිරීක්ෂණය කරනකොට අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පහසුයි. ඊටාම පහසුයි. ඉතින් ඒ භාග්‍ය අපිට ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක විතරමයි. ඉතින් ඒ අනුව ගියොත් කෙටි කාලයකදී අපිට පුළුවන්කම තියෙනවා සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට. ඒ සියලු භාග්‍ය අපිට ලබා දුන්නේ ඒ අරිහත් වූ සම්මා සම්බුද්ධ මහා උත්තමයාණන් වහන්සේ කියන අදහස ඇති කරගෙන අපි හැම වෙලේම වන්දනාමාන කරන්න ඕනේ. ඉතින් උදෑසන සම්මා සම්බුද්ධ පූජාවන් පූජා කළ යුතුව තියෙනවා.
මේ සඳහා අපි හැම වෙලේම කරන දේ දැනගෙන සිද්ධ කරන්න ඕන කියලා මං හැමදාම කියනවා. ඒක මතක් කරනවා. දැන් ඉතින් බුද්ධ පූජාවන් පූජා කරද්දී සිල් සමාදන් වෙලා අද පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද අපිට ජීවත් වෙන්න ඕන මෙන්න මේ විදිහයි කියලා අඩුවක් නැතුවම ඒ විදිහට ජීවත් වෙනවා කියන අදහස තමයි මූලික කරගෙන අපේ පින්නන්ත අයට පුළුවන් වෙන්නේ මේ කටයුතු සම්පාදනය කරගන්න. එතකොට ඒ අදහස පෙරදරි කරගෙන මම අද මුළු දවස පුරාවටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරනවාය කියන අදහසින් යුක්තව අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ ඉතාම නිවැරදි තැනකට ඉතාම නිවැරදි ආකාරයකට සකස් කරගන්න ඒ අයට හැම කෙනෙකුටම හැකියාව තියෙනවා දැඩි අවධානයකින් යොමු කරගෙන ඇතුලාන්ත පිරික්සීමකට යන්න. ඉතින් එතකොට මේ ඇතුළ තමන් පිරික්සනකොට මම කවුද මොකක්ද මේ වෙන්න කියලා හොඳට තේරෙනවා පින්නත්නි. එහෙම තේරෙනකොට පැහැදිලිවම ඉතා පැහැදිලිවම ශ්‍රද්ධාව උපදිනවා. අන්න එතකොට තමයි නියමාකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා වන්දනාවක් තමන්ට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ වෙනකොට තමන් අවබෝධ කරගෙන තියෙන යම් කිසි පුංචි හරි ධර්ම කරුණක් තියෙනවනම් ඒක තුළින් තමන්ගේ කෙලෙස් අඩුම ගානේ යටපත් වෙලා හරි තියෙනවනම් පාලනයක් හරි වුණා නම් ඒවා ඔක්කොම මහා බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතා ශක්තියෙන් ඉපදුන ඒ උතුම් ධර්මය අනුවයි. ඒකින්ද මම මේ මහා උත්තමයන්න් වහන්සේට වන්දනා කරනවා මේ සියලු පූජාවන් පූජා කරනවා කියලා දැඩි අදහසක් ඇති කරගන්න ඕන. ඒ වගේම සෑම ගාථා ධර්මයක් එක්කම බුද්ධානුස්සතියක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීමක් සිද්ධ වෙන විදිහට වෙන කිසිම දෙයකට හිත යොමු වෙන්න දෙන්නේ නැතුව හැම කෙනෙක්ම ඒකාග්‍රතාවයකින් යුතුව බුද්ධ වන්දනාව සිද්ධ කිරීමෙන් විශාල ලාභයක් ඇති කරගන්න පුළුවන්. විශාල පිනක් ජනිත කරගන්න පුළුවන්. ඒ වගේම අද දවස පුරාවට ඒවැනි හැඟීමක් තියාගෙන මේ ධර්මය ගවේෂණය කරන්නෙක් විදිහට හැසිරෙන්න පුළුවන් මුළු දවස පුරාවටම. ඉතින් එහෙම අදහසක් තියාගෙන අපි සම්මා සම්බුද්ධ පූජාවන් උදෑසන පූජා කරමු. හැම කෙනෙක්ම ඒ සඳහා සූදානම් වෙන්න. හැමෝම තමන්ගේ ඇතුලාන්ත හැඟීමක් ඇති කරගෙනම නිවසේ තැන්පත් කරලා තියෙන සම්බුද්ධ පූජාවන් පූජා කරමු. මාත් සමගම මේ ගාථා ධර්මයන් කියමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු. මේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන අදහසත් ඇති කරගනිමින් ඒ වගේ මේ සියලු පූජාවන් සම්බුදු පියාණන් වහන්සේගේ දෙපා මුල අපි තැන්පත් කරලා මේ උතුම් පූජාවන් පූජා කරනවා කියන අධිෂ්ඨානය ඇති කරගෙනම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි මේ සියලු පූජාවන් පූජා වේවා කියන ස්ථීර අධිෂ්ඨානයකින් යුක්තව අපි සම්බුද්ධ වන්දනාව සිද්ධ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ
ඒහි පස්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූයිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණෙය්‍යෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං වීතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසභං යාවතා භගවා ලෝකේ තිට්ඨෙය්‍ය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු උත්තම අදිවාසේතනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම අදිවාසේතනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු උත්තම නාගවල්ලී දලුපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්නාතු සතං පූජේමි දංජිනෝ සුවඳවත්තුද වර්ණවත්තුද රසවත්තුද මේ සියලු පූජාවෝ
මාගේ බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතුමා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මා බෝධී ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ ඉන්දනීල වන්න පත්ත සේතකන්ද බාසුරං සත්තුනෙත්ත පංකජාහි පූජිතග්ග සාතදං අග්ගබෝධී නාමවාම දේවරුක්ක සන්නිබං තංවිසාල බෝධිපාද පන්නමාමි සබ්බදා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපරිපන්න අනුත්තර ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ සාදු කියන්න හැමදෙනාම හොඳයි පින්වත්නි දැන් හැමදෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න ඇති කරගන්නා වූ සියලුම කුසල ධර්මයන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නටත් ඒ වගේම මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්නට උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා හේතු කරගන්නවා කියන අධිෂ්ඨානයෙන් යුක්තව හැමදෙනාම මේ දුරුතු පොහෝ දින උදෑසන ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ධම්මා සති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති සති සම්පජඤ්ඤං මුට්ටස්ස සති පුද්ගල පරිවර්ජනතා උපට්ඨිත සති පුද්ගල සේවනතා තද විමුක්තතාති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් වලට අනුව අපේ ජීවිත සකස් කර ගැනීමේ අතිවිශාල වූ වගකීමක් තියෙන බව අපි හැමදෙනාම දන්නවා. මොකද එහෙම නොවුනහොත් අපිට තිරිසංගත ජීවිතවලට පත් වෙන්නට, പ്രേත භූත අසුර ආදී තැන්වලට පත් වෙන්නට වගේම නිරිසතෙක් වෙලා උපදින්නට හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මනුස්ස ජීවිතේ වුණත් බොහෝ දුක් සහිතව ඉපදිලා දුක් විඳින්න වෙනවා විතරක් නෙවෙයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී තැන්වල ඉපදුනත් ඒ කුසලයන් පිරිහෙනකොට පින් අඩු වෙනකොට අපිට නැවත වාරයක් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ කරදරකාරී තැන්වල උත්පත්ති ලබන්නට හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි හැම වෙලේම දැනගන්න ඕනේ කොහොම හරි කුසලයේ සංවර්ධනය කරගන්න ඕනේ කියලා. අපේ සිත ගත්තොත් එහෙම එහි ක්‍රියාකාරීත්වයන් දෙකක් පොදු වශයෙන් අපිට වෙන්කර දක්ව ගන්නට පුළුවන්. එකක් තමයි කුසලතාවයන් ධර්මය අවබෝධ කිරීම සඳහා තමන්ගේම හිත තුළින් ඇති කරගන්න පුළුවන් හැකියාවන් දක්ෂතාවයන් අලෝභ අද්වේෂ අමෝහ මූලික කරගත්ත සිතුවිලි ඒවට කියනවා කුසල් කියලා. ඒ වගේම තමයි අපාය පැත්තට අදින නොයේකුත් කර්මයන් පාප කර්මයන් රැස් වෙන ඒ වගේම නොයෙකුත් ආකාරයට තමන්ගේ ජීවිතය අනර්ථකාරී තත්ත්වයට දාන ඇති වුණොත් එක් වතාවක් ඒකින් අනර්ථයක්ම සිද්ධ වෙන ලෝභ දේශ මොහ වලට මූලික වෙච්ච අකුසල සිතුවිලි. ඉතින් මෙන්න මේ දෙක ගත්තාම හරියට එකිනෙකට විරුද්ධව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළවල් දෙකක්. ඉතින් කුසල පක්ෂය වර්ධනය වුණොත් අකුසල පක්ෂය යටපත් වෙනවා. අකුසල පක්ෂය වර්ධනය වුණොත් කුසල පක්ෂය යටපත් වෙනවා. ඒකයි අපි සැරෙන් සැරේ කියන්නේ එයාට මේ දවස්වල ලොකු අකුසලයක් ඉස්මතු වෙලා තියෙන්නේ කියලා. ඉතින් එන්න ඒ තත්ත්වයන් සමහර අය නිකන් අහනවා මේක අකුසලයක් වෙයිද දන්නේ නැහැ මට කියලා. ඒක හම්බෙන් වෙන දෙයක් නෙවෙයි. තමන් තමයි දන්නේ තමන්ගේ පැත්තෙන් තමන්ට අකුසලයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ අකුසලය සිද්ධ වෙන ආකාරය තමයි ලෝභ දේශ මොහ වර්ධනය වෙලා තිබීම. හොඳයි. එතකොට අද දින සිට අපි පුරා පොහොය 7ක් පුරාවටම එක් බෝධිඅංග ධර්මයන් අරගෙන ඒවා විස්තර කිරීමක් සිද්ධ වෙන්නේ. ඉතින් අද අපි කල්පනා කරේ මේ ටික වෙලාවක් සති සම්බොජ්ජංගයයි අද දවසේ එතකොට මාතෘකාව. නමුත් බෝධිඅංග පිළිබඳව යම්කිසි හඳුන්වා දීමක් සිද්ධ කරන්නට ඕනෑ කියලා. අපේම හිතේ උපදින මාර්ගසිත කවදා හරි දවසක අපේ හිතෙන් මතුවලා එන්න ඕනේ. හැම පැත්තකටම විසිරෙන සිතුවිලි එකිනෙකාට විවිධ වූ ආකාරයට විසිරෙන සිතුවිලි තියෙනවා අපේ ජීවිතය ජීවත් කරවද්දී. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සඳහන් කරන්නේ මේ වැරදි සිතුවිලි අයින් කරලා හැමෝටම තමන්ගේ ඇතුළෙන්ම උපදවා ගන්න පුළුවන් එකම හැඟීමක් ඒක සිතුවිල්ලක්. ඒක තමයි මාර්ගසිත කියලා කියන්නේ. ඒක සිතක්. මේ මාර්ගසිත උපදවා ගැනීම කියන එක හරියට මෙන්න මේ වගේ තේරුම් ගන්න. බොහෝ උස කන්දක් උඩ යම් වටින කැටයමක් තියෙනවා. මේ කැටයම ගැන පහළ ඉන්න අයට හරියට විස්තර තියෙනවා කියලා. මේක හරි ලස්සනයි, මේක මෙන්න මේ වගේ එකක් මෙතෙන්ට ගියොත් එහෙම ලොකු ලාභයක් තියෙනවා, මේක දැක ගැනීම දුර්ලභ කාරණාවක්. ඒ වගේම තව මොන හරි අපි හිතමුකෝ
ලෞකික ලාභ තියෙනවා කියලා ඒ වගේ මොකක් හරි ඉතින් ප්‍රචාරයක් තියෙනවා. මේ උදාහරණයක් විතරයි. මේ කන්ද උඩට නගින්න කියලා මේක බොහොම දුෂ්කර ගමනක් සමහර තැන්වලින් ලිස්සලා වැටෙන්න පුළුවන්. ප්‍රපාත තියෙනවා, කටු අකුල් තියෙනවා, නපුරු සත්තු ඉන්නවා. ඒ වගේ දැන් අර අපි කියන්නේ අර නියම කාලෙට නැතුව අකාලයේ වැරදි පැත්තෙන් කොහොමත්ම සිරිපාදය වගේ කන්දක් තරණය කරන්න එපා කියලා. ඉතින් ඒක හින්දා බැතිමත්තුත් සිරිපාදේ වන්දනා කරන්නවක්වත් කඳු තරණය කිරීම පැත්තක තියලා වන්දනා කරන්නවත් ඒ කාලෙට යන්නේ නැත්තේ එහෙම අනතුරු වෙයි කියලා තියෙන ඉඩකඩක් තියෙන ඉඳලා ඒකට කාලයක් තියෙන්නේ. අන්න ඒ වගේ මේ වගේ අපි දැන් මේ ගත්ත උදාහරණයට අනුව ලිස්සලා යන තැන් තියෙනවා, වැටෙන තැන් තියෙනවා, සත්තු ඉන්නවා. ඉතින් මේ වගේ තැන් තියෙනවා මේ ස්ථානයේ නරඹන්න යන්න. හැබැයි එක එක්කෙනා එක එක දේවල් කර ඉන්න අය මේ පල්ලෙහා කොටසේ මේ කන්ද නගිනකොට එක එක්කෙනා එක එක විදිහට නැගලා අන්තිමට යන්නේ ඔක්කොමල එක තැනකට. මේ කියන කැටයම නරඹන්න එක තැනකට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ අපේ මේ කෙලෙස් සහිත සිත අපිව පල්ලෙහාටම අදින මේ කෙලෙස් සහිත සිතුවිලි උපදින ස්වභාවය ටික අයින් කර ටික කුසලයට හිත නැඹුරු කරගෙන යනකොට ආපහු කඩාගෙන යනවා. අර ලිස්සලා වැටෙනවා වගේ, ඒ වගේම කටු අකුල් තැන් තියෙන තැන් අහු වෙනවා වගේ, මේ වගේ ආපහු කඩා වැටීම් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ කඩා වැටීම් වලදී අපිට නැවත නැගී සිටමින් ඉදිරියට යන්න ඕනේ. එතන කොහෙන් ගියත් අන්තිමට අපි යන්නේ අපි ඔක්කොටම දැනෙන එකම සිතුවිල්ලක් උපදවා ගන්න, එකම සිතක් උපදවා ගන්න. ඒ මොකක්ද? මාර්ගසිත කියන එක. මාර්ගසිත කියලා කියද්දී අපි හොඳට දැනගන්න ඕනේ මාර්ගසිතේදී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන වරත් කියන්නේ මාර්ග අංග කියලා. හරිද? ඒවා ප්‍රබලව වර්ධනය වෙලා තියෙන්න ඕන මාර්ගාංග. හරි? ඒ කියන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය. දැන් සම්මා සංකප්ප ගැන කිව්වොත් එහෙම ඒ සම්මා සංකප්පය වර්ධනය වෙන්න ඕනේ. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපනා කියන තැන දක්වාම වර්ධනය වෙලා තියෙන්න ඕන සම්මා සංකප්පය. හරි? අන්න ඒ වගේ සම්මා වාචා කිව්වොත් එහෙම ආරති විරති පටිවිරති වේරමණී කියන තැනට එනකම් වර්ධනය වෙලා තියෙන්න ඕන. සම්මා කම්මන්තයත් එහෙමයි, සම්මා ආජීවයත් එහෙමයි. මේ වගේ මේවා මාර්ගාංග දක්වා වර්ධනය වෙලා එකතු වෙලා හේතු වෙලා තමයි මාර්ගසිත හැදෙන්නේ. ඒ එක පැත්තකින් පින්නත්නි, තවත් පැත්තකින් මේ ටිකම සති, ධම්මවිජය, එතකොට වීරය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන අංග 7ක් කොට දේශනා කරනවා. මේ අංග 7 මේ පැත්තෙන් අපි වර්ධනය කරගන්නකොට අර පැත්තෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ත් වැඩෙනවා. හරිද? ඉතින් මේ විදිහට යම්කිසි එක මිම්මක් අරගෙන ඒ මාර්ගසිත හැදෙන්න හේතු වෙන කාරණා ටික. හරිද? හේතු වෙන කාරණා ටික තමයි අපි මේ එක රාශී කරගන්නේ අංග ටික. ඒතර බෝධි අංග කියලා කියන්නේ මාර්ගසිතක් උපදින්න, නිවන් දකින්න, නිවන ප්‍රත්‍යක්ෂ කරන්න එකතු වෙන ධර්ම සමූහයක්. ඒ සමූහය එකතු වෙලා තමයි මාර්ගසිත උපද්දවන්නේ. එතකොට අර දැන් අර කැටයම ගැන කියන්නම්කෝ. කැටයම ගැන අපි හිතාගෙන ඉන්නවා එක එක විදිහට. දැක්ක අය ඇවිල්ලා විස්තර කරනවා. එතකොට ඒක ගැන යම් දෙයක් දන්නවා. එතකොට Tamanට තියෙනවා මේ කැටයම ගැන විවිධ අදහසක්. කන්ද උඩ තියෙන මේ ලස්සන කැටයම ගැන විවිධ අදහස් තියෙනවා. එක වෙලාවකට හිතනවා මේක මේ වගේ වෙන්න ඇති. දැන් ඒක මානසිකව චිත්‍රයක් තියෙන. එක වෙලාවකට තවත් විදිහක් කියලා හිතනවා. තවත් වෙලාවකට තවත් විදිහක් කියලා හිතනවා. නෑ එහෙම නෙවෙයි වෙන්න ඇති කියලා හිතෙනවා. අහවලා කිව්වේ මෙහෙමනේ කියලා හිතෙනවා. ඔය වගේ ඇත්තටම මෙතන කැටයමක් නැද්ද දන්නෙත් නෑ, වටින දෙයක් නැද්ද දන්නෙත් නෑ කියලා සැකත් ඇති වෙනවා. මෙහෙම බොහෝ සිත් ඇති වෙවි කන්ද උඩට නැග්ග කෙනෙක් එක මොහොතක මොකද කරන්නේ? එක මොහොතක එයා මේ කැටයම දකිනවා. එක මොහොතක මේ කැටයම දැක්ක මේ පුද්ගලයාට ඒ දකින ෂණයේ මොකද වෙන්නේ? එයා හිතාගෙන හිටියානම් මේ
කැටයම මේ වගේ මැටිවලින් හදපු එකක් වෙන්ඩ ඇති කියලා. එයා එතෙන්ට ගිහාම දකිනවන නෑ මේක වටින ලෝහයකින් හදලා තියෙන්නේ කියලා. එයාට අය කවදාකත් මැටිවලින් ලීවලින් ආදි වසයෙන් වෙනත්දයකින් මේක හදලා තියෙනවාය කියන හැඟීමට එන්නේ නෑ. ඒ හැඟීමට කොහොමවත්ම එන්නේ නෑ ආය කවදාකත් ඒ හැඟීම නැති වෙලාම යනවා. එයට යම් සැකයක් තිබුණ නම් මේ කැටේම ගැන ඒ සැකයත් නැති වෙලාම යනවා. මේ ඔක්කොම වෙන්නේ කොයි වෙලාවෙද. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ සැකය කියලගමකු මේ කැටේම ගැන සැකයක් තිබුණා නං මේක ඉතා වටින කැටේමක් නොවේය මේක ලී කැටේමක් වෙන්නට පුළුවන් මේක සමහර විට මැටි කැටේමක් වෙන්ඩ පුළුවන් කියලා සැක තිබුණා නං අන්න ඒ සැකය පින්නත්න සම්පූර්ණයම දුරවෙලා යනවා. ඒ සැකය සම්පූර්ණයම දුරවෙලා යනවා මේ වෙලාවේ ඒ දුරුවෙන්නේ කොයි වෙලාවෙද. හරියටම මේ කැටයම තේරුම් ගන්න වෙලාවේ. හරියට මේ කැටයම දැකලා මේක මෙච්චර වටින ලෝයකින් හදලා තියෙන දෙයක් මේක රත්තරන් වලින් හදලා තියෙන දෙයක් කියලා තේරුම් ගන්න ෂණය තේරුම් ගන්න සිත. හරි තේරුම් ගන්න සිත ඉපදිච්ච වෙලාවේ ඉඳලා ආය කවදාකොත් එයාට බලහත්කාරයෙන්වත් මේක මැටි කැටයමක් මේක ලී කැටයමක් කියලා අදහසක් බලහත්කාරයෙන්වත් ගණ්ඩ බෑ. මේ සිත් පේලි ටික ගැන හිතන්ඩ මේ කැටයම දැක්කයින් පස්සේ බලහත්කාරයෙන්වත් එයාට මේ කැටයම ගැන ආය සැකයක් උපද්දවා ගණ්ඩ බෑ එක උපදින් නෑ එයාටවත් බෑයක කරන්න එක වෙන්න නෑ. ඊට පෙර සැක උපදින ස්වභාවය තියෙනවා සැක උපදිනවා. එතකොට කොටස් තුනකට මේක බෙදන්න පුළුවන්කම තියෙනවා. මේ සිතුවිලි ටික ගත්තොත් අපිට යම් කිසි පදනමක් මත කෑලි තුනකට වෙන් කරන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද මේ කෑලි තුන? සැකයක් ඉපදිය හැකිව තියෙන සිත් සැක ඉපදින සිත් හැකිව තියෙන සිත් කියලා කැටයම දකිින්ට මොහොතකට ඉස්සෙල්ලා ඉඳලා කැටයම දකිින්ට ගොඩ කාලෙකට ඉස්සෙල්ලා එක මොහොත අන්තිම මොහොත දක්වා කියන කොටස අරගෙන කියන්න පුළුවන් සැක ඉපදිය හැකි තැන් කියලා. කැටයම දැක්කට පස්සේ කැටයම තේරුම් ගත්ත සිතක් පහළ වෙනවා මේක නං රත්තරං වලින් හැදිච්ච කැටයමක් මයි කියලා. අන්නේ තේරුම් ගත්තට පස්සේ උපදින සිතුවිලි මාලාවම ගත්තහම් පින්වත්න අපිට කියන්න පුළුවන්කම තියෙනවා මේ ඒ ටික ආය කවදාක්වත් සැක උපදින්නේ නැති සිත් පේලියක් කියලා. දැඟතවට මම මේ පින්නන්තයගෙන් අහනවා කැටයම දැක හඳුනාගත්ත සිත මේ ගොඩවල් දෙකෙන් කෝකටද වැටෙන්නේ. කැටයම දැක හඳුනාගත්ත සිත මේ ගොඩවල් දෙකෙන් කෝකටද වැටෙන්නේ. එකක් සැක ඉපදිය හැකි සිත් ගොඩක් තියෙනවා. අනිත් එක ආය කවදාක්වත් සැකපදින්නේ නෑ කියන තැනට තියෙන සිත් ගොඩක් තියෙනවා. මේ දෙක අතර මැද එක සිතක් තියෙනවා. ඒ සිතෙන් තමයි කැටයම රත්තරන් කියලා හඳුනාගත්ත සිත. ඒක වැටෙන්නේ කොයි ගොඩටද? ඒක මේ ගොඩවල් දෙකටම වැටෙන්නේ. හැබැයි ඒ සිත ඉපදුනාට පස්සේ යම් කාරණාවක් සිද්ධ වුණා පින්වත්නි. ඒ සිත ඉපදුනාට පස්සේ සිද්ධ වෙච්ච කාරණාව තමයි අපි වටහා ගත යුතුව තියෙනවා හොඳින් ඒක තේරෙන්ඩ ඕනේ ඒ සිත උපදිනකොට ඒ සිතත් එක්ක සිද්ධ වෙච්ච දේ තමයි කැටයම පිළිබඳව රත්තරං නෙවේ කියලා සැකයක් තිබුණා නං අන්නේ සැකය මේ හිතත් එක්ක සම්පූර්ණයෙන් දුරුණා. ඒ හිත තමයි මේ සැකය ආය නූපදින්ඩ මේක ප්‍රත්‍යක්ෂ කරගත්තේ මේ කැටයම රත්තරං කියලා මේ කැටයම රත්තරං කියලා දැනගත්තද යම් කිසි කෙනෙක් ඒ දැනගත්ත ෂණයේම මොකද වුණේ එයාට මේ කැටයම පිළිබඳව අදහසක් ඇති වුණා. ඒ දැනගන්න ෂණයේ මේක ලී එකක් මැටි එකක් නෙවේ කියන ඒ ලී එකක් මැටි එකක් කියලා තිබ්බ සැකය සම්පූර්ණයෙන්ම දුරුණා. සම්පූර්ණයෙන්ම දුරුණා. හරිද? තේරෙනවද? ඒක වෙන්නේ එක සිතකින්. ඊට පෙරාතුව ඉතින් මේක රත්තරන් වගේ කියලා හිතන රත්තරන් කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න හිතක් තිබුණා නම් ඒ ආසන්න කාලයේදී ඒ සිතට බරයි. ඒ කියන්නේ මේක රත්තරන් කැටයමක් කියලා හිතන්න තියෙන ඉඩකඩ
ඒ පැත්තට බර වෙලා තියෙන්නේ පෙනුමෙන් ස්පර්ශයෙන් එහෙම. නමුත් කොයි වෙලාවක හරි දැනගන්නවා මේක ස්ථිර වශයෙන්ම රත්තරන් කියලා. අන්න ඒ දැනගන්න සිත උපදින්න බාහිර ගොඩක් දේවල් හේතු වෙනවා. කායෙන් හරි අහපු දේවල් මේක ස්පර්ශ කරලා බලපු හැටි. ඉතින් ඒ මොනවා හරි හැම දෙයකින්ම. අන්න ඒ වගේ තමයි. දැන් බලන්න ඒක හඳුනා ගන්නවා කියන සිතක් පහළ වෙන්නේ එතන එක සිතයි තියෙන්නේ. ඒක විශේෂිත අවස්ථාවක්. අන්න ඒ වගේමයි පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි සත්වයාය පුද්ගලයාය කියලා සැක සහිතව ජීවත් වෙන කාලයක් තියෙනවා. එතකොට මේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී තියෙන මේ මාර්ගාංග නැත්තම් සති වීරය සිහිය කියන මේ ගුණාංගයන් සති සම්බොජ්ජංගය ධම්මවිජය සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය එතකොට ප්‍රීති පසද්දී සමාධි උපේක්ෂා ආදී මේ ගුණාංගයන් හත් පැත්තකින් වර්ධනය වෙලා ඇවිල්ලා එක දවසක් එනවා වාසනාවන්ත දවසක්. ඒ තමයි පින්වත්නි අනිවාර්යයෙන්ම අපිට ඒක ගොඩාක් තේරෙන දෙයක් හොඳින් වැටහෙන දෙයක් ලෝකය ඉක්මවා යන කියලා කියන ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය තේරුම් ගත්තා කියලා කියන්න පුළුවන් වෙන ආය කවදාක්වත් බුද්ධාදී 8 තැන පිළිබඳව සැකයක් නූපදින ඒ සැකය සම්පූර්ණයෙන් දුර වෙලා යන මාර්ගසිතක ඉපදීම කියලා කියන්නේ තමන්වත් පළවෙනි වතාවට දැක්කා කියන එක. මේ පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය දැක්කා කියන එකයි එහි තේරුම පින්වත්නි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වરૂපය දැක්කා කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය හඳුනාගත්තා කියන එකයි. ඒකත් එක්ක මේක ආත්ම කොට ගන්නට බෑ. සක්කාය දිට්ඨිය කියලා කියන සියලුම දෘෂ්ටීන් අයින් වෙනවා මේ වෙලාවේ. පළවෙනි වතාවට මේ මාර්ගසිත ඉපදුනාට පස්සේ ආය කවදාක්වත් දෘෂ්ටි කතාවක් නැත. ඒකයි කියන්නේ දර්ශන භූමියටපත් වුණා කියලා සියලුම දෘෂ්ටීන් ප්‍රහාණය වෙනවා පින්වත්නි. ඉතින් මේ ගැන අපි ඊටාම හොඳින් තේරුම් අරගෙන දැනගෙන තමයි මේ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය අවස්ථාව කියනකොට අර අකුසලයට හේතු වෙන නැත්තම් නිවන් දකින්නට බාධක වෙන ධර්මයන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඒ වෙලාවේ ඒවා ප්‍රහාණය වෙනවා. ඒකයි මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා, මිත්‍යා සංකප්ප ප්‍රහාණය වෙනවා, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායා මේ හැම එකක්ම ප්‍රහාණය වෙනවා නැවත නූපදින්නටම. ආය උපදින්නේ නැහැ. එතකොට මෙන්න මේ කාරණාව තමයි මේ ඒ කියන ඔය ලෝකෝත්තර සිත උපද්දවා ගණ්ඩ ඕන කරන මානසික සාධක අවශ්‍යතාවයන් තමයි බෝධිඅංග කියලා කියන්නේ. මානසික සාධක නැත්නම් අවශ්‍යතාවයන් තමයි බෝධිඅංග කියලා කියන්නේ. ඉතින් ඒකින්ද අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ නිවන් දැකීම සඳහා වගේම මේ බෝධිඅංගයන් අපිට ලෞකික වශයෙන් ධ්‍යාන ලබන අය ඉන්නවා. ලෞකික වශයෙන් ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවය තියෙන අය ඉන්නවා. ඒ වගේම හරියට සිල් රකින්න, හරියට සමාධිය වඩන්න, හරියට ප්‍රඥාව දියුණු කරගන්න ලොකු මනාවක් තියෙන අය ඉන්නවා. ඉතින් ඒවා තුලින් දැන් භාවනාවෙන් බොජ්ජංග සිද්ධිය සිද්ධ වේ, බොජ්ජංග වැඩිමෙන් භාවනා සිද්ධිය සිද්ධ වේ කියලා මේ මේක දෙපැත්තට ප්‍රත්‍ය වෙන බව. ඒ කියන්නේ කුසලය වර්ධනය කරගන්නට බෝධිඅංග හේතු වෙනවා වගේම කුසලය වර්ධනය කර ගැනීම බෝධිඅංග වැඩෙන්නට හේතු වෙනවා කියන කාරණාව ගැනත් මතක තියාගන්න. මේක දෙක දෙපැත්තට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ පුහුණු කිරීම ක්‍රීඩාවකින් ජය ගන්න හේතු වෙනවා වගේම ක්‍රීඩාවෙන් ජය ගැනීම එහි නිපුණත්වයක් බවට පත් වෙන්නටත් හේතුවක් වෙනවා. නිපුණත්වයට පත්වීම ජයග්‍රහණය සඳහා හේතු වෙනවා වගේම ජයග්‍රහණය තවත් වඩා නිපුණත්වයක් තහවුරු කරන්න හේතු වෙනවා වගේ අපි නිබඳව සීලය ආදී ගුණධර්ම රැකීම භාවනා කිරීම බොජ්ජංග වැඩිවීමට හේතු වෙනවා වගේම බොජ්ජංග වර්ධනය වීම සිල් රකින්න භාවනා කරන්නත් විශාල
රුකුලක් විශාල හේතුවක් වෙනවා. ඉතින් මේ දෙපාර්ශ්වයම ලෝකෝත්තර භාවනාවක් ලෝකෝත්තර වශයෙන් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා මාර්ග සිතක් ලබා ගැනීම සඳහා වෙහෙසෙන අය අනිවාර්යයෙන්ම බෝධිඅංගයන් වර්ධනය කර ගන්නට ඕන. ඒ වගේම ලෞකික වශයෙන් යම් කිසි කෙනෙක් ධ්‍යාන මට්ටම් ආදී වර්ධනය කරන්නේ නම් ඒ අයත් මේ බෝධිඅංග ධර්මයන් මොනවද කියලා හොයාගෙන ඒවා වර්ධනය කරගන්න ඕනේ පින්වත්නි. ඉතින් එතකොට ඊළඟට අපි සාමාන්‍යයෙන් යමක් තේරුම් ගන්නකොට දැනගන්නකොට ඒ කාරණා පිළිබඳව දැනගන්න ඕන දේවල් පිළිබඳවත් හැම වෙලේම අදහසක් තබා ගන්න ඕනේ. එතකොට පළවෙනි කාරණා බොජ්ජංග හඳුන ගන්න ඕන. මොකක්ද මේ සති සම්බොජ්ජංගය කියන්නේ? මොකක්ද මේ ධම්මවිජය සම්බොජ්ජංගය කියන්නේ? මොකක්ද මේ කියලා හඳුන ගන්න ඕනේ. ඒ වගේම මේ ඒවා දැන් අපි බලන්නකො වීරිය කියන්නේ මොකක්ද? එතකොට ප්‍රීතිය කියන්නේ, පස්සද්ධිය කියන්නේ මේවා වෙනස්කම් මොනවද? අනිත් එක මේ හඳුනා ගන්නවා කියද්දී පොතේ පතේ තියෙන අර්ථ දැක්වීම හඳුනා ගැනීම අවශ්‍යයි. සති සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වලා තියෙන දේ හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඊළඟට අපි හිතුවොත් එහෙම මේවා උපදින්නේ කොහෙද? මේවා උපදින්න පූර්ව හැඟීම් තියෙනවා. මේවා හඳුනගන්නවා කියලා කියන්නේ හරියට මෙන්න මෙහෙම කියමු අපි කවුරු හරි අපිට පැහැදිලි කරලා දෙනවා අහවල් කඩේට ගිහලා අහවල් බඩු ටික අරන් එන්න. අපි හිතමුකෝ බෙහෙත් වර්ග කියලා. මේ බෙහෙත් වර්ග පිළිබඳව කියනවා මෙන්න මේ බෙහෙත් ටික මෙන්න මේ බෙහෙත් ටික මෙන්න මේ ටික අරගෙන එන්න ඕනේ ගිහිල්ලා කියලා. ඉතින් මම කවදාකවත් මේ කියන බෙහෙත් දැකලා නැහැ. නමුත් මේවා ලක්ෂණ කියනවා. මේක මෙහෙම මෙන්න මේ විදිහ මේ වගේ පෙට්ටි එක තමයි දාලා තියෙන්නේ, මේ වගේ තමයි තියෙන්නේ, මේ වගේ තමයි තියෙන්නේ කියලා විස්තර කියනවා. ඉතින් අපි කඩේකට ගිහලා අපි හිතමු තෝරලා ගන්න ඕන බඩු තෝරලා අරගෙන ගිහිල්ලා මුදල් ගෙවන්න ඕන කඩයක් කියලා. ඉතින් අපි ඒතකොට ගිහිල්ලා මොකද කරන්නේ? ඒ කියපු ලක්ෂණ අනුව ඒ නං කියලා තියෙනවා, ඒවා බහල්ලා තියෙන පෙට්ටිවල හැඩතල කියලා තියෙනවා, මොනවා හරි එහෙම අපිට විස්තර කියලා තියෙනවා. ඒ කියලා තියෙන දේවල් අනුව ඒ බෙහෙත් ටික තෝරගන්නවා. හරිද? කියලා තියෙන දේවල් අනුව ඒ කියලා තියෙන ගුණනේ ඒ කියන්නේ මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි කියලා තියෙන දේවල් අනුව ඒ බෙහෙත් ටික හඳුනා ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා. අන්න ඒ ධර්මය වෙන මොනවද කියන්නේ නෙවෙයි. සිහිය කියලා කියන්නේ අපේ හිතේ ඇති වෙන මානසික සාධකයක්. සිතක් උපදින්න හේතු වෙන චෛතසික ධර්මයක්. මේ සිහිය කියන්නේ මෙන්න මේකයි කියලා තමන්ගේ ඇතුළට එබිකම් කරලා දැනගන්නට හැකියාවක් අපිට තියෙන්න ඕනේ. සිහිය කියන්නේ මෙන්න මේකයි. ඒ වගේම ධම්මවිජය කියලා කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. මේ ඇතුළාන්තයෙන් තියෙන යමක් සියුම් වශයෙන් තේරුම් ගන්න පුළුවන් හැකියාව. මෙන්න මේක තමයි මේ කිව්වේ, මේක තමයි මේ කිව්වේ කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අන්නේ විදිහට අපි ගැන කතා කරමු. අන්නේ හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. බොජ්ජංග හඳුනා ගැනීම කියන එක අත්‍යවශ්‍යයි. එහෙනම් පළවෙනි එක හඳුනාගත යුතුව තියෙනවා. දෙවැනි කාරණාව අපේ පින්වත්නි ඒවා උපද්දවන්න හේතු වෙන කරුණු එකට කියනවා නිස්සය කාරණා කියලා. එහෙනම් පළවෙනි එක හඳුනා ගන්න ඕනේ. දෙවෙනි එක ඒ බොජ්ජංග වල නිස්සය දැනගන්නට ඕනේ. හරිද? ඊළඟට මේ අපි දන්නවා මේ බොජ්ජංග වර්ධනය කරන්න ඕනේ කියලා. ඇයි? සිහිය කියන එක සාමාන්‍ය සිහියක් තියෙන පුද්ගලයෙකින්ටත් පුළුවන්, මධ්‍යස්ථ සිහියක් තියෙන පුද්ගලයෙකින්ටත් පුළුවන්, ඒ වගේම ප්‍රබල සිහියක් තියෙන පුද්ගලයෙකින්ටත් පුළුවන්. ඒකට අපි දන්නවා සිහිය නිවන් දැකීම සඳහා කොපමණකින් වැඩි යුතුද කියලා දැනගන්න ඕනේ. එතකොට මේ වර්ධනය කරගන්න හැටි කොහොමද සති සම්බොජ්ජංගය වර්ධනය කරගන්නේ? මොකද මම ඉස්සෙල්ලාම හඳුනගත්තා. ඊට පස්සේ මේක වර්ධනය කරගන්න හැටි දැනගන්න ඕනේ. දෙවෙනියට වර්ධනය කරගන්න හැටි දැනගන්න ඕනේ.
එතකොට දෙවෙනියට නිස්සරය ඒ කියන්නේ මේවට හේතු වෙන ධර්ම සහ මේ තුන්වෙනියට වර්ධනය කරගන්න ආකාරය දැනගන්න ඕනේ. හරිද? ඊළඟට ඒ බෝධිඅංගයන් වලට වර්ධනයට හේතු වෙන ධර්මයන් අපි උදාහරණ කියද්දි පැහැදිලි වෙයි මොනවද මේ නිස්සරය කරුණු කියලා කියන්නේ මොනවද වර්ධනය වෙන්න හේතු වෙන කරුණු කියලා කියන්නේ කියලා. ඒ වර්ධනයට හේතු වෙන කරුණු දැනගන්න ඕනේ. ඒ වගේම ඒවා වර්ධනය කළ යුතු කාලයන් වර්ධනය නොකළ යුතු කාලයන් දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට හිත තීන මිද්දේට වගේ දෙයකට නැඹුරු වෙලා තියෙනකොට හිත හැකිලිලා වගේ තියෙනකොට චිත්ත සමාධිය වර්ධනය කරන්නේ නැහැ. සමාධි සම්පොච්චංගේ වඩන්නේ නැහැ. හරිද? එතකොට හිත උද්දච්චයට වගේ ගිහිල්ලා තියෙනකොට විරිය සම්පොච්චංගේ වඩන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි දැනගන්නට ඕනේ හොඳට මේ තියෙන ස්වභාවය මොකක්ද කියලා මේවා වර්ධනය කරගන්න අපිට අවශ්‍ය වෙන කරුණු මොනවද කියලා. එතකොට ඔන්න ඔය විදිහට මොනවද පළවෙනි එක හඳුනා ගන්න ඕනේ, දෙවෙනි එක නිස්සය දැනගන්නට ඕනේ, තුන්වෙනි එක වර්ධනය කරන ආකාරය දැනගන්න ඕනේ, හතරවෙනි එක වර්ධනය කරගන්න හේතු වෙන ධර්ම දැනගන්න ඕනේ, පස්වෙනි එක වැඩි යුතු නොවැඩිය යුතු කාලය දැනගන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණා පහ තමයි අපි වටහා ගත යුතු දැනගත යුතු කාරණා පහ. හරිද? එතකොට දැන් අපි ඔය කාරණා පහ දැනගත්තට පස්සේ දැන් අපි බලන්න ඕන කොහොමද මේවා හඳුනාගන්නේ කියලා එක බෝධිඅංගයන් වලට අදාළව ඒවා අපි දැන් අපිට අවශ්‍ය කරනකොට ඉදිරියේදී ඒවා ඒ හඳුනා ගැනීම සහ ඒ අවශ්‍ය කරන සියලුම කරුණු දැන් අපි කියපු නිස්සය කරුණු මේවා වෙන වශයෙන් මීළඟ වැඩසටහන් වලදී ඒ බෝධිඅංගයට අදාළව සඳහන් කරනවා. එතකොට මතක තියාගන්න ඕනේ හැමදාම අපිට ඉස්සෙල්ලාම දැන් ධම්මවිජය සම්පොච්චංගේ නම් ඒ ධම්මවිජය සම්පොච්චංගය හඳුනාගන්නේ කෙසේද කියන ක්‍රමවේදය සඳහන් වෙනවා ඉදිරියේ ධර්ම දේශනාවලදී. ඒ වගේම නිස්සය කරුණු සඳහන් වෙනවා. ඒත් එක්කම කෙනෙකුට ඒ බොජ්ජංගය වර්ධනය කරන්නේ කොහොමද කියලා සහ ඒ බොජ්ජංගය වර්ධනය කරන්න හේතු වෙන ධර්ම මොනවද කියන එක සහ කළ යුතු කාලය අකාලය පිළිබඳ මේ කාරණා පහ ධර්ම දේශනා මාලා ඉවර වෙද්දී හොඳට දැනගන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ අතුලාන්තයෙන් ප්‍රබල හැඟීම උපදින්නට ඕන පින්වත්නි මේ කියන කාරණාවල් වලට අනුකූලව මේ කියන කාරණාවන් වලට අනුකූලව. ඉතින් අද දවසට හේතු වෙන බෝධිඅංගය තමයි සති සම්පොච්චංගය. දැන් ඉතින් අපි බලමු එහෙමනම් අද දවසට අදාළ මේ සිහිය කියලා කියන්නේ මොකක්ද සති සම්පොච්චංගය කියලා කියන්නේ මොකක්ද කියලා පින්වත්නි අපි දන්නවා අපේ හිත නොයෙකුත් අරමුණු වලට යනවා. ඒ අරමුණු වලට යනකොට භාවනා කරන කෙනෙකුට එක අරමුණක හිත නැවත පවත්වා ගන්න හේතු වෙනවා ඒ අරමුණට අදාළව තියෙන මෙනෙහි කිරීම ටික සිද්ධ කරගත යුතුව තියෙන නිසා. ඒ අරමුණට අදාළව තියෙන මෙනෙහි කිරීම අපේ තුලින් වර්ධනය කරගත යුතුව තියෙනවා. ඒ මොකද එතකොට තමයි ඒ අරමුණ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අරමුණට කිඳා බහින්න ඕනේ. එහෙම පුළුවන්කමක් තියෙන්නේ අන්න එහෙම අපි හරියට තේරුම් ගත්තොත් විතරමයි. ඉතින් ඒ සඳහා අරමුණු කරන්නට උත්සාහ කරනකොට යම්කිසි කෙනෙක්ගේ හිත නොයෙකුත් අරමුණු කරා යන්නේ නැතුව අර භාවනා කරන අරමුණෙහිම නැවත ඒ සිත විසින්ම නැවත ඒ අරමුණටම පමුණුවන ස්වභාවය. හරිද? අපේ සිත අර අපි කරන භාවනාවටම ඒ අරමුණටම නැවත
පමුණුවන ඒ පැත්තට නැඹුරු කරවන ස්වභාවය තමයි මේ සිහිය කියලා කියන්නේ. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අරමුණෙන් බැහැර වෙන්නේ නැහැ. හිත දැන් මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා ගත්තොත් එහෙම එක දිගට අපි දන්න ප්‍රථම ධ්‍යාන මට්ටමට එනකොට විවිච්ච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි එන අකුසලයන්ගෙන් අයින් වෙලා. ඒ අකුසලයන්ගෙන් අයින් වුණා විතරක් නෙවෙයි අර බලන්න අන්තිමටම තියෙනවා ඒකාග්‍රතාවය කියලා. එහෙනම් අකුසලයන්ගෙන් අයින් වුණා විතරක් නෙවෙයි ඒකාග්‍රතාවයකටත් පත් වෙලා. හරිද? එහෙනම් යම් කිසි අකුසලයන් අයින් වුණා කියන්නේ එතන කුසලයක් තියෙන්න ඕන කියන එක. එතකොට ධ්‍යානයේ තියෙන අංගයක් තමයි ඒකාග්‍රතාව කියලා කියන්නේ. එහෙනම් ඒ කුසලයේ එකම පැත්තකට නැඹුරු වෙච්ච කමක් අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ඒ කියන්නේ එකම කුසලයක් නැවත නැවත නැගෙන්නට ඕන කියන එක. හරියටම ඒ අවශ්‍ය කරන තැනට තමන්ගේ සිත පත් කරගත්තා නම් එතකොට බලන්න එක පැත්තකින් විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. තවත් එහාට යනකොට ඉදිරියට යන විතක්ක ਵਿਚාරත් සංසිඳෙනවා. නමුත් මෙහි තියෙන මේ නොයෙකුත් කාම විතර්ක ආදී සංසිඳිලා අර කුසල විතර්කය වර්ධනය වෙලා අන්තිමට ඉතුරු වෙන්නේ මොනවද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. අර විවිච්ච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි කියන තැනත් එකම දේ තමයි විස්තර වෙන්නේ. එතකොට මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන තැන අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒකාග්‍රතාවයක් සහිත ඒ අරමුණට නැවත නැවත හිත නංවන ස්වභාවයේ ප්‍රබලත්වයක් මෙතන තියෙන බව. මොකද වෙනත් දෙයකට හිත විසිරෙන්නෙම නැහැ. ඉතින් ඔන්න ඔය తত্ত্বය තමයි අවශ්‍ය වෙන්නේ. අකුසලයන් දුරු කරගෙන කුසලයන් වර්ධනය කරගෙන යනකොට පින්වත්නි ඒ කුසලයට අදාළව ලොකු ඒකත්වයක් ඇති කරගත යුතු තියෙනවා. අන්න ඒක තමයි ඒ කුසලාරම්මණයට ඒ භාවනාරම්මණයට නැවත නැවත පැමිණෙන්නා වූ ස්වභාවය තමයි එහිම රැඳෙන ස්වභාවය තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒක සිහියට කියන තවත් නමක්. එතකොට ඒ සිහියටමයි එතකොට සති සම්බොජ්ජංගය කියන එක නිවන් දකින්නට ප්‍රබල වශයෙන් හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. මොකද මේ අපි දන්නවනේ සිහිය නැත්තම් ඉතින් කිසිම විදිහකින් අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙලට නම් යන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. එතකොට ඊළඟට අපි බලන්න ඕනේ අපි කිව්ව නිස්සය කාරණාවන් කියලා. එතකොට සති සම්බොජ්ජංගයට මොනවද නිස්සය කාරණාවන් වෙන්නේ? එතකොට ඔන්න තේරෙනවා මේ නිස්සය කාරණාවන් කියන්නේ මොනවද කියලා. එතකොට මේ සති සම්බොජ්ජංගයට නිස්සය කරුණු හේතු වෙන කරුණු මේ කරුණු තියෙනවා නම් සති සම්බොජ්ජංගය වැඩෙනවා. සති සම්බොජ්ජංගය විතරක් නෙවෙයි සියලු බොජ්ජංගයන් වලට නිස්සය කරුණු වෙන්නේත් මේ කරුණු තුනමයි. ඒ විදිහට තමයි ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. සීලය, කල්යාණ මිත්‍ර සේවනය සහ යෝනිසෝ මනසිකාරය. හරි. සීලය, කල්යාණ මිත්‍ර සේවනය සහ යෝනිසෝ මනසිකාරය. ඇයි මේ වගේ මේ කාරණා තුනේ තියෙන වැදගත්කම වටිනාකම තේරුම් ගන්න ඕනේ. මේ කාරණා තුනෙන් සිද්ධ වෙන දේ මොකක්ද කියලා අපිට හොඳට වටහා ගන්න පුළුවන් පින්නත්නි හොඳින් විමසලා බැලුවොත්. දැන් බෝධිඅංගයක් වැඩෙන්න අන්තිමට අවබෝධයට එන්න සීල, සමාධි, ප්‍රඥා කියන ගුණයන් වර්ධනය වෙන්නේ එක පැත්තකින් බලනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයත් එක්ක. එතකොට ඒ සීලය තුලින් තමයි පළවෙනි පන්නරය ලැබෙන්නේ අපිට. අනුසය, පරිඋට්ඨාන, විතික්‍රමන කියන කෙලෙස් ධර්ම තුනනේ අයින් වෙන්න ඕනේ. එතකොට පරිඋට්ඨාන අයින් වෙන්නේ සමාධියෙන්. විතික්‍රමන කියන එක අයින් වෙන්නේ සීලයෙන්. අනුසයත් අයින් වෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට මේ සීලය තුලින් ඇති කරගන්න පන්නරය, සීලය තුලින් ඇති කරගන්න සංහිඳියාව තමන්ගේ තුල තියෙන. මොකද කෙලෙස් ධර්මයක් ඇවිල්ලා ඒ කෙලෙස් ධර්මය අනුසය වශයෙන් තිබුණ කෙලෙස් ධර්මයක්, ඒ කියන්නේ හටගන්න ස්වභාවයේ තිබුණ කෙලෙස් ධර්මයක්. හටගන්න ස්වභාවයේ පින්නත් මේකට කියන්නේ. මගේ හිත දැන් මේ බණ කියන ගමන් බලන්න ඕන මෙන්න මේ කෙලෙස් ධර්මයන් හටගන්න ගතිය තියෙනවා. මේ හිත තාම ඇවිස්සෙනවා නම්. හරි.
මෙන්න මේ වගේ අරමුණු වෙනකොට නොයෙකුත් අරමුණු ඇවිල්ලා ගැටෙන අරමුණු වෙනකොට රාගාදී කෙලෙස් ධර්ම වලට අදාළ අරමුණු වෙනකොට ඇදිලා ගිහිල්ලා ඒ පැත්තටම ගිහිල්ලා නැඹුරු වෙලා එක එක දේවල් ඉල්ලන ගතිය තියෙනවා නම් එක එක වෙලාවල් වලදී දැන් මේ වෙලාවේ නෑ දැන් අපි බණ කියනවා මේ ඇත්ත බණ අහනවා බණ කියන අහන වෙලාවේ හිත හොඳට පහන් වෙලා තියෙන්නේ. නමුත් හැබැයි සමහර වෙලාවල් එනවා කෙලෙස් ධර්මයන් නැගෙන වෙලාවල් කියලා තමන් හඳුන ගන්නවා. එහෙම හඳුන ගන්නකොට තේරුම් ගන්නවා මේ මෙහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා. ඉතින් අන්න ඒ ස්වභාවය තියෙනවා නම් ඒ නැගෙන ස්වභාවය ඒවා අයින් වෙන්නේ ප්‍රඥාවෙන් යුක්තව දැකීමෙන් තමන්ගේ යථාභූත ස්වરૂපය. තමන්ගේ යථාභූත ස්වરૂපය ඉති අජ්ජත්තංවා බහිද්ධාවා ආදී වශයෙන් දකිනකොට බාහිර අයගේ බාහිර දේවල් වල යථාභූත ස්වરૂපය තේරෙනවා. එහෙම තේරෙනකොට කෙලෙස් වලට උපදින්න තැනක් නැහැ. ඒ වගේ ඇත්ත తත්වය දන්නා වූ කෙනෙකුට කෙලෙස් වලට උපදින්න කිසිමම හේතුවක් නැති වෙනවා. ඒක නිසාවෙන් අපි බලන්න ඕනේ කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් මොනවද කියලා බලන්න ඕනේ. එතකොට අපේ පැත්තෙන් අපිට තේරෙනවා සීලය කියන එක ආරක්ෂා කරන්න වෙනවා. සිත අර විතික්‍රමන මට්ටමටම ගිහිල්ලා දැන් විශේෂයෙන්ම අපි කියන්න ඕන යෝගී කෙනෙක් ධර්මාබෝධයට සූදානම් වෙන කෙනෙක් කිසි විදිහකින් මේ කියන සීලය කැඩෙන මට්ටමට එනවා නම් ඒ තැනැත්තා තේරුම් ගන්න ඕනේ මං ලොකු දුර්වලතාවයක ඉන්නවා කියලා. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි දැන් මේ උත්සාහ කරන කෙනෙක්නේ. කෙනෙක්ගේ ලොකු උත්සාහයක් තියෙනවා නිවන් දකින්න ඕන කියලා. ඒ සඳහා එයා භාවනා කරනවා නොයෙකුත් ආකාරයේ ප්‍රතිපදාවන්හි යෙදෙනවා. එකවතාවක් හරි සීලය කැඩෙනවා නම් එයාට තීරණයක් ගන්න වෙනවා මේ හරියන්නේ නෑ මෙතන මගේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒක සමහරට පුංචි බරුවක් වෙන්න පුළුවන්. සමහර විට පොඩි කේලමක් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට ඒක දැනෙන්නේ නැති වුණාට මේ තැනත්තාට දැනෙන්නේ කොහොමද? මෙයා මේකේ තියෙන භයානකම හොඳටම දන්න කෙනෙක් නිසා හොඳට දැනෙන්න ඕනේ. එතකොට තමයි මේක ප්‍රහාණය කරගන්න ඕනේ කියලා හැඟීම ඇති වෙන්නේ. අනර්ථයක් වුණා නොවිය යුත්තක් වුණා නැවත ඒක නොවී තිබිය යුතුයි කියලා දැඩි සටහනක් තමන්ගේ පැත්තෙන් එන්නට ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. නැවත මේ දේ සිද්ධ නොවිය යුතුයි කියලා දැඩි සටහනක් එන්නට ඕනේ. හොඳයි. දැන් එතකොට මේ කියන කාරණාව අපි හොඳින් වටහාගෙන සීලය ආරක්ෂා කරන්න ඕනේ. මොකද විතික්‍රමන මට්ටමට යන එක අඩු කරගන්නකොට ප්‍රමෝදය උපදිනවා. අපි කතා කරා වගේ ඊට කලින් ඒ ප්‍රමෝදයත් එක්ක එක සමාධියට හේතු වෙනවා. ඉතින් මේ දේවල් එක තමයි කවුරු හරි වෙලාවක ක්‍රමානුකූලව මේ බෝධිඅංගයක් වැඩෙන්න හේතු වෙනවා සීලය. ඒ වගේම තමයි අපි යන්නේ අවබෝධයට. කවුරු ගැන අවබෝධයටද? තමන් ගැන අවබෝධයට. තමන් ගැන අවබෝධ කරගන්න තියෙන මොනවාද? ධර්මයේ තියෙන පටිච්ච සම්පදාය ධර්මය. පංච උපාදානස්කන්ධේ ත්‍රිලක්ෂණය. එතකොට ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න ගියාම ඒ උපාදානස්කන්ධයේ තියෙන ලක්ෂණ අපිට තේරෙන්න ඕනේ. එතකොට ඒ ලක්ෂණ වටහා ගැනීම සඳහා මම අහගත්ත ධර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උත්තම වූ ධර්මය මට බුදුරජාණන් වහන්සේගේ ඒ මඟ පෙන්වීම යටතේ ඇහුණට පස්සේ ඒ එකතු කරගත්තා වූ ධර්මයන් මගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය තුළ තියෙනව නේද කියලා අත්දැක ගන්න ඕනේ පින්වත්නි. අන්න ඒ අත්දැක ගැනීම සඳහා තමයි අපි සූදානම් වෙන්නේ. එතකොට එහෙම එවැනි අත්දැකීමක් සඳහා සූදානම් වෙනකොට අපි
අපිට තේරෙනවා වැටහෙනවා හොඳින්ම ඉතා හොඳින්ම මොකක්ද සමහර දේවල් තේරුම් ගන්න බැරි බව. සමහර දේවල් ගලප ගන්න බැරි බව. තමන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් හඳුනා ගන්න බැරි බව. මෙන්න මේ වෙලාවල් වලදී මේ වෙනකන් දැනගෙන නැති ධර්මයන් දැනගන්නටත් දැනගත්ත ධර්මයන් තහවුරු කරගන්නටත් තහවුරු කරගත්ත ධර්මයන් ප්‍රත්‍යක්ෂ කරගන්නටත් අපිට ඕන වෙනවා කල්යාණ මිත්‍රයා. මේ බෝධිඅංග වර්ධනය කරන්න මෙන්න මේ විදිහටයි මේ විදිහටයි මේ විදිහටයි කියලා මේ ටික වර්ධනය වුණොත් ඒ ධර්මයන් ප්‍රත්‍යක්ෂ වෙනවා. කලින්ම කිව්වනේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන චිත්තයේම උපදින ධර්ම සමූහය තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඉතින් මේක වර්ධනය කරගන්න කල්යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒ ගැන අපි දීර්ඝ වශයෙන් ඉදිරියේදීත් කතා කරනවා. ඊළඟට නිස්සය කාරණාවල තියෙන මොනවද? පළවෙනි එක සීලය, කල්යාණ මිත්‍ර සේවනය සහ යෝනිසෝ මනසිකාරය. එතකොට කළ යුතු දේ නොකළ යුතු දේ බොජ්ජංග වැඩිම සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ වැනි දේවල් පින්නත්නි අපි හරියටම දැනගත යුතුව තියෙනවා. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරමින් කටයුතු කරන කෙනෙකුට ඉන් පසුව දැනගණ්ඩ ඕන තමන්ගේ මනසට ඒවා සම්ප්‍රේෂණය වෙන හැටි හරියට නිකං කොයි වගේද මේ කවුර කෙනෙක් අපිට මොනහරි දෙයක් කරන්න කියලා දෙනවා. කරන්න කියලා දෙද්දී අපි හිතමුකෝ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න කවුරු හරි කෙනෙක් අපිට කියලා දෙනවා. කියලා දෙනකොට අපි මොකද කරන්නේ මේක අහගෙන ඉන්නවා. දැන් මට මේ විදිහට කරන්න කියලා දෙනකොට ඒ තැනැත්තාගේ මනසේ ඊළඟ පියවර මේක ඊළඟ පියවර මේක ඊළඟට මේකයි කරන්න ඕනේ ඊළඟට මේකයි කරන්න ඕනේ කියන සංඥා උපදින්නේ කියලා දෙන කෙනාගේ. අපි පුරුදු වෙනවා කියලා කියන්නේ ටික දවසක් යනකොට එයා නැතුව මට මේක තනියම කරන්න පුළුවන් වෙනවා. තනියම කරන්න පුළුවන් වෙනවා කියන්නේ මොකද්ද? මේ දැන් කරන දේ ඊළඟට කරන දේ ඊළඟට කරන දේ ඊළඟට කරන දේ මගේ මනසින් ගලාගෙන එනවා. ඒක මානසිකාරයක්. අන්න ඒ වගේ ආශ්‍රව ධර්මයන් අයින් කර ගැනීම සඳහා අවශ්‍ය කරන කෙලෙස් දුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන මානසිකාරය කාලානුරූපව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් අපිට හැදෙන්න ඕනේ. සීලයෙන් පෝෂණය වෙච්ච තැනැත්තාට කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් තමන්ගේ ඇතුළාන්තය අවබෝධ කරගන්න ඇතුළාන්ත ක්‍රියාන්විතය මොකක්ද කියලා තේරුම් ගන්නට හැකියාවක් ඇතිවෙච්ච මේ පුද්ගලයාට ඊට පස්සේ ඒ තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිවැරදි මානසිකාරය තමන් තුළින් නැగిලා එන්න ඕනේ. මේ මානසිකාරය හැදෙන්න ඕන. අන්න ඒක තමයි ඊළඟට නිශ්චය වෙන කාරණාව. හොඳයි එතකොට ඒත් එක්කම අපි බලමු මේ සති සම්පොජ්ජංගේ වඩන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ තමයි භාවනා වර්ධනය කරන ආකාරය අපි බොහෝ වශයෙන් කතා කරලා තිනවා. අසුභ භාවනාව, මෛත්‍රී භාවනාව මේ හැම භාවනාවක්ම වඩනකොට ඒ භාවනාවේම හිත නැවත නැවත වෙනත් ආරම්මණයකට යන්නට නොදී තබා ගන්නට හැකි වෙන විදිහට නැවත නැවත පුහුණු කිරීමෙන් තමයි සති සම්පොජ්ජංගය වැඩෙන්නේ. නැවත මෙනෙහි කිරීමෙන් තමයි ඒ වඩන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අපිට කතා කරන්නට ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයට මේ කයේ තියෙන කොටස් පිළිබඳව ධාතු පිළිබඳව ඒ වගේම අපි දන්න ආකාරයට අපි දැන් ඔය කියන කොටස් කියලා කිව්වහම මේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වගේම අනිත් පැත්තෙන් පංච උපාදානස්කන්ධය ආයතන මේ හැම එකක්ම පිළිබඳව තමන්ට අනිවාර්යයෙන්ම දැනගත යුතුව තියෙනවා. ඉතින් අන්න ඒවා මෙනෙහි කරනකොට දැන ගැනීම සඳහා මෙනෙහි කරනකොට යම් අරමුණක් අරගෙන ඒකෙම නැවත වැටෙන්නට නොදී සිහිය පවත්වා ගන්නට හැකියාවක් තියෙන්නට ඕනේ. ඉතින් එහෙම ඒ සිහිය පවතින්න නැවත ඒවම මෙනෙහි කරන්න ඕන. ආයතනවල අනාත්ම ලක්ෂණය, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, ආයතනවල තියෙන අනිත්‍ය ලක්ෂණ,
ආදී වශයෙන් මේ තියෙන දේවල් ධර්මයේ තියෙන ආකාරයට නැවත නැවත මෙනෙහි කරනකොට සති සම්පොජ්ජංගය වැඩෙනවා. එතකොට සති සම්පොජ්ජංගය වැඩෙන්නට හේතු වෙන ධර්ම පළවෙනි එක කියලා තියෙන්නේ සති සම්පජඤ්ඤය කියලා. අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මජ්ජිතේ පසාරිතේ සංඝාටිපත චීවර ධාරණේ අන්න ඒ වගේ ඒවා. ඊළඟට ඒත් එක්කම තියෙන ඊළඟ කාරණාව තමයි වටින කාරණාවක්. එතකොට අපි සති සම්පජඤ්ඤය ගැන කතා කරලා තියෙනවා ගෝචර සම්පජානනය. ඊටත් එහා ගිය අසම්මෝහ සම්පජානනය. ඒ වගේම ගෝචර සම්පජානනයට ප්‍රථමයෙන් අපි ඇති කරගත්ත යුතු සාර්ථක සම්පජානනය සහ සත්ප්‍රාය සම්පජානන කියන දෙක. සාර්ථක සම්පජානනය, සත්ප්‍රාය සම්පජානනය, ගෝචර සම්පජානනය සහ අසම්මෝහ සම්පජානනය කියන මේ සම්පජානනයන් අපිට මේ සති සම්පජඤ්ඤ පබ්බජේ කායානුපස්සනාවේ සඳහන් කරලා තියෙනවා සතිපට්ඨාන දේශනාවේ මේවා. ඉතින් සාමාන්‍ය ඵල සූත්‍රය අටුවාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ ඔය කියන සාර්ථක ආදී සම්පජානන පිළිබඳව වැදගත් විස්තරයක්. ඉතින් මේ දේවල් අපේ ජීවිතයට හොඳින් එකතු කරගන්නට ඕනේ. ඒක බෝධිඅංග වැඩෙන්න ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට මේ මුට්ටස්ස කියලා කියන්නේ මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ සිහිය නැතුව කටයුතු කරන අසිහියෙන් කටයුතු කරන මිනිස්සුන්ව තමන්ගේ මනසෙන් තමන්ගේ හදවතට තමන්ගේ මානසිකාරයට අපිට අපි කියන්නේ අපිට බලපාන කෙනෙක් බවට පත් කරගන්න එපා. අපේ පින්වත්නි කෙනෙක්ව බැහැර කරනවා කියලා කියන්නේ තරහෙන් එන්න එපා මං ඉන්න පැත්තටවත් තවත් බලා ගන්න පුළුවන් කියලා එහෙම බැහැර කිරීමක් නෙවෙයි. හරිද? එහෙම බැහැර කිරීමක් නෙවෙයි. බැහැර කරනවා කියලා කියන්නේ පැහැදිලිවම දැන් අපිට සමහර අයගේ කතාවන්, සමහර අයගේ ක්‍රියාවන්, සමහර අයගේ වචන මාලාවන් අපිට බලපානවා. හරිද? අපේ හිතට බලපානවා. එතකොට අන්න ඒ සිතට බලපාන ස්වභාවයන් අපි මොකද කරන්න ඕනේ? වටහා ගන්න ඕනේ. එන්න ඒවයින් තමයි අපි අත මිදෙන්න ඕනේ කියලා. එයාගේ ක්‍රියාකාරීත්වය මගේ සිතුවිලි වලට බලපාන. මොකද එයා මොන හරි කරනවා දැක්කහම ඊට පස්සේ මට එයා ගැන යම් යම් අදහස් වගේක් පහළ වෙනවා. අන්න ඒක නැති කරගන්න ඕනේ. එතකොට එහෙම නැති තත්වයකට කෙනෙක්වපත් වුණා නම් එතනින් එහාට මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. ඔය තමයි මේ පුද්ගලයෙක් අයින් කරන දේ. ඒ වගේම තමයි උපට්ඨිත සති පුද්ගල සේවනතා. හොඳට සිහිය පිටයාගත්ත මිනිස්සුන්ව අපි හොඳින් සේවනය කරන්න. මොකද ඒ කට්ටියකින් හරියට මේක බෝ වෙනවා. අපේ හිතට තදින් එයාලා බලපානවා නම් එයාලගේ ක්‍රියාකාරකම්, වචන, එයාලගේ හැසිරීම මේ දේවල් අපිට හොඳට බලපානවා නම් පින්වත්නි අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය සකස් කරගන්න. හොඳයි මේ තමයි තුන්වෙනි කාරණාව. ඊට පස්සේ තදිදි මුක්තතා කියලා කියන්නේ ඒ පැත්තටම හිත හැරුණු ස්වභාවය. ඒ කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් අපේ හිත සිහිය පිහිටුවාගෙන වාසය කරන්න ඕන, සම්මා සතිය උපදවා ගන්න ඕන, සති සම්පොඥංගේ වඩන්න ඕන කියලා නැමිච්චම හිතක් තියෙන ගතිය තමයි ඔය තදදි මුක්තතා කියලා කියන්නේ. ඉතින් මේ කාරණාවන් මේ සති සම්පොඥංගේ වැඩෙන්න හේතු වෙන කාරණාවන්. ඉතින් මේ විදිහට යම් අදහසක් ඇති වෙන්නට ඇති. අද දවස පුරාට මේ පිළිබඳ බොහෝ කරුණු ඒක රාශී කරගන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ කරුණු එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් සමස්තයක් වශයෙන් මේ හැම කරුණක්ම කතා වෙනවා සෑම පොය දවසකම. එතකොට අපිට බොහෝ දේවල් ඒක රාශී කරගන්නට හැකියාව ලැබේවි. ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගන්න. මේ උතුම් පුන් පොහෝ දින සමාදන් වෙච්ච මේ සීලයත් සමග තමන්ගේ ජීවිතය ඉතා නිවැරදි කරගන්න පොහෝ දිනෙන් පසුවත් ඉතා නිවැරදි කරගන්න දැඩි උත්සාහයක් දරන්නට ඕනේ හැම කෙනෙක්ම. ඉතින් හැමෝටම ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, දුරුතු පුන් පොහෝ දින උදෑසන සීල සමාදනය සමග මේ සිද්ධ කළා වූ ධර්ම දේශනාව නිවසේ දන් ශ්‍රවණය කරන්න මේ පින්වන්ත අයට අවශ්‍ය කරන පහසුකම් සපයලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය අපේ පින්වන්ත දරුවන් වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ හැමදෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අපි හැමදෙනාම තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාටම ලැබී තියෙන දුක් කරදර තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් ආකාරයකට ලැබිලා තියෙන නොයෙකුත් ආකාරයේ දුක් සංසිඳිලා කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක්කල් පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ BH සිරිසේන පියාණන්ගේ සහ IW සුවිනීතා මෑණියන්ගේ දියණිය විසින් කියලායි. දේශකයන්න් වහන්සේටත් BH සිරිසේන පියාණන්ටත් IW සුවිනීතා මෑණියන්ටත් සසර දුකින් නිදහස් වීමට මෙම කුසලය පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනාවකින් තමයි තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් ඒ දියණිය මේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි ඉහළම සත්කාරයක් සිදු කරන්නේ ඒ දෙන්නව අරමුණු කරගෙන උතුම් යහපත සිද්ධ වෙන්නට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියන අරමුණෙන්. ඉතින් අපි මේ පින්වන්ත දියණියටත් ප්‍රාර්ථනා කරනවා එතුමිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ලැබී තිබෙන දුක් කරදර ආදිය දුරු වේවා. උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය. ඒ වගේම නමින් මිය පරලෝකියාව සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අතන්ද සුගතියෙන් සුගතියටපත් වේවා. ආසන්න උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. සිරිසේන පියාණන් සුවිනීතා මෑණියන් ඇතුළු හැම දිනාටම සසර දුකෙන් නිදහස් වීමට මේ සියලුම කුසලයන් පාරමිතා ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඔබ සියලු දෙනාම අෂ්ටාංග ශීලයේ සමාදන් කරමින් දුරුතු පුරපසළොස්වක පොහෝ දින ප්‍රථම ධර්මානුශාසනාව පැවැත්වූ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුට දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය යන ඔබය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප නායක ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්මානුශාසනාවට අප පෙර සඳහන් කළ පරිදි කල්යාණ මිත්‍ර දායකත්වය දක්වනු ලැබුවේ BH සිරිසේන පියාණන්ගේ සහ IW සුවිනීතා මෑණියන්ගේ දියණිය විසින්. අද දවසේදී ඔබ වෙතට අප පෙර ආකාරයෙන් සඳහන් කළ පරිද්දෙන්ම ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් යුතුව ජයමග රූපවාහිනී දුරුතු පුරපසළොස්වක පොහෝ දින සදහම් විකාශනය සමගින් ඒකාත්මික වන්නට හැකියාව තිබෙනවා. පොහොය වර්ණනාව, සංഭാෂණා ධර්ම සාකච්ඡාව, එවැගේම රාත්‍රියේහි හෝරා 5ක් මුළුල්ලෙහි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන පංච ප්‍රහාණ ධර්මානුශාසනාව සමගින් ඔබට ඒකාත්මික වන්නට හැකියාව තිබෙනවා. එසේනම් අපි ආරාධනා කරනවා ජයමග රූපවාහිනී නාලිකාව සමගින් රැඳී සිටින්නට. සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.